ඊළඟට 2017 අවුරුද්දේ ප්‍රශ්න වලින් මම සාකච්ඡා කරන්න යන්නේ X කිරණ නලයක් සහ ඒ ආශ්‍රිත තව වැදගත් කරුණු කිහිපයක් මේකේ ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා X කිරණ නලය වගේ කොටසක් මේ පාර විභාගෙදී આવොත් එහෙම ඒකට තව මොන හරි කොටසක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මම මේ ප්‍රශ්න කොටස කරන්න ගන්නෙ. හරි. බලන්න ඊතර කියලා තියෙනවා ඉස්සෙල්ලාම එක රූපයේ දී ඇත්තේ X කිරණ නලයක දල සටහනකි. එතන A හා B ලෙස ලකුණු කර ඇති කොටස් නම් කරන්න. මොනවද තියෙන්නේ? A කෙලින්ම ඇනෝඩේ නේද? ඉලෙක්ට්‍රෝන කියලා වදින තැනනේ. ඒ කියන්නේ ඇනෝඩය. නැත්නම් ඉලක්කය කියන්න පුළුවන්. B කියන්නේ සූත්‍රිකාව. නැත්නම් A ට ඇනෝඩේ කියනවා නම් B ට කැතෝඩේ කියන්න පුළුවන්. ඒ කියන්නේ ඇනෝඩය, B කියන්නේ කැතෝඩේ හෝ සූත්‍රිකාව. ඉස්කිනා රූප දෙවෙනි කොටස රූපයේ සලකුණු කර ඇති D කොටස නම් කර ඒ භාවිතා කිරීමේ අරමුණ පහදන්න. D මොකද්ද? ජව සැපයුම, නැත්නම් සරල වෝල්ටේජ් සැපයුම. ඒක අධික වෝල්ටේජාවක් අවශ්‍ය නැහැ, පොඩි වෝල්ටේජ් එකක් ඕනේ. ජව සැපයුම එතනින් අරමුණ ලියන්න. මොකද අරමුණ ලියන්නේ නැත්නම් සූත්‍රිකාව රත් කර ඉලෙක්ට්‍රෝන නිපදවීම නැත්නම් ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීම. ඊට පස්සේ X කිරණ නිපදවන්නේ කෙසේදයි ඊට කලින් රූපේ සලකුණු කර ඇති C කොටස. මොකද C කියන්නේ ලොකු වෝල්ටේජ් ප්‍රභාවය නේද? අධි වෝල්ටේජ් සැපයුම. ඒ භාවිතා කරන්නේ මොකටද? ඉලෙක්ට්‍රෝන ත්වරණය කර අධික චාලක ශක්තිය නැත්නම් අධික ශක්තියක් ලබා දීමට. ඉලෙක්ට්‍රෝන ත්වරණය කර අධික ශක්තියක් ලබා දීමට. ඊළඟට 4 X කිරණ නිපදවන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. කොහොමද? අධික වේගයෙන් ගමන් යන ඉලෙක්ට්‍රෝන ඉලක්කයේ වැඩි අධික වේගයෙන් ගමන් ගන්න ඉලෙක්ට්‍රෝන ඉලක්කයේ වැඩි ශීඝ්‍ර මන්දනයට ලක්වීමේදී නිදහස් වන ශක්තියින් කොටසක් E සමාන HF අණුව X කිරණ ලෙස විමෝචනය වේ. අපි ඔක්කොම මේවා පන්තිදී කතා කරපු දේවල් තියෙනවා. උතන මේ අග කොටසක් චුට්ටක් අලුත් දෙයක් තියෙනවා හිතන්නේ. ඒක නිසා මම මේ ප්‍රශ්න ගන්නෙ. ඊට පස්සේ හතරවෙනි කොටස පස්වෙනි කොටස කියනවා රික්තනය කළ, කියන්නේ රේචනය කළ නලයක් භාවිතා කරන්න හේතු. අපි හේතු තුනක් කියව. මොනවද හේතු තුන? එකක් ඇතුලේ වාතය තිබ්බොත් වාතය අයනීකරණය වෙන්න පුළුවන්. අනිත් එක ඉලෙක්ට්‍රෝන මේ වායු අණු වල ගැටිලා ඉලෙක්ට්‍රෝන ශක්තිය හානි වෙන එක ප්‍රශ්නයක්. ඊළඟට ඉලෙක්ට්‍රෝන වායු අණු එක ගැටිලා මොකද ඉන්නේ ඉලෙක්ට්‍රෝන වල චලිත දිශාව වෙනස් වෙනවා. ඇනෝඩයට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තමයි ප්‍රශ්නයක්. වායු අක්තිමුත් ඒ වායු අයනීකරණය වීම, ඉලෙක්ට්‍රෝන වල ශක්තිය හානි වීම, ඉලෙක්ට්‍රෝන වල චලිත දිශාව වෙනස් වීම වගේ කරුණු මොකක් එකක් ලියන්න තියෙනවා. ඊට පස්සේ B කොටස කියනවා X කිරණ නලයක සැපයුම වලට වෝල්ට් ලක්ෂයක් තිබ්බලු. අන ඒ වෙත ළඟා වෙන ඉලෙක්ට්‍රෝනයක උපරිම චාලක ශක්තිය කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට්. අපි දන්න චලනය වෙන ඉලෙක්ට්‍රෝන වලට H සමානයි QE දාලා අපිට පුළුවන් ශක්තිය හොයාගන්න. මෙතන ආරෝපණය යන්නේ ඉලෙක්ට්‍රෝනයක් E. හරි. ඉලෙක්ට්‍රෝනයක් එතකොට කීයක්ද? වෝල්ට් ලක්ෂයක විභවාන්තරයක්. ඔන්න මම මේක ඊට දාන්නම් මෙහෙම 1.6යි 10.19යි වෝල්ට් ලක්ෂයයිනේ. ඔන්න ජූල් එන්නේ. ඔක නැවත ඉලෙක්ට්‍රෝන වෝල්ට් කරනවා නම් 1.6යි 10.19යි 10.5 ඉලෙක්ට්‍රෝනික ආරෝපණයෙන් බෙදන්න එපේ. ඒකට සුළු කරොත් මේකට මේ කැපෙනවා. කිලෝ ඉලෙක්ට්‍රෝන කරනවා නම් කිලෝ කිව්වොත් මෙතනින් 1000ක් බිමට පාපුවම CI කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා එනවා. කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 100ක ශක්තියක් තමයි ඉලෙක්ට්‍රෝන වලට තියෙන්නේ. ඊට පස්සේ මොකද කියන්නේ? ඔය ඉලෙක්ට්‍රෝන
අධික වේගයෙන් ගිහිල්ලා ඉලක්කය වදිනවනේ. වැදුනා මේකේ ශක්තියෙන් භාගයක් x කිරණ බවට පත් වෙනවා. මේ වදින ශක්තියෙන් භාගයක් x කිරණ වෙනවලු. මොකක්ද අහන්නේ ගානේ? හරි. අර්ධයක් පැයකට x කිරණ ෆෝටෝන නිපදවන අතර ඉතිරි ශක්තිය සම්පූර්ණයෙන් 50% x කිරණ බවට පත් වෙන ඉතුරු ටික මේ ඇනෝඩේ නැත්තම් ඉලක්කය අවශෝෂණය කරගන්න. ඒතර වෙන්නේ අවශෝෂණය කරන ශක්තිය මොකද වෙන්නේ කියලා අපි කියලා පැහැදිලිව කියලා දෙනවා. මොකද්ද? මේ ඉලක්කය රත් වෙනවා. ඒ තාපය අනිවාර්යෙන් අපි අයින් කරන්න ඕන. නැත්නම් මේක තාපය උස්සාර්ජනලා මොකද වෙන්නේ? මේක විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ තාපය අයින් කරන්න සිසිලන පද්ධතියක් මේකට සම්බන්ධ කරලා තියෙන්න ඕන. හැබැයි මෙතන අහන්නේ ඒ අවශෝෂණය කරගත්තු ශක්තිය මොකද වෙන්නේ? තාපය බවට හැරෙයි. හරි. ඊට පස්සේ අහනවා ඒකේ දෙවෙනි කොටස ඔය තුන්වෙනි කොටස නේද? x කිරණ වල තරංග ආයාම එහෙනම් දාන්නේ මොකද? E සමානයි hf නෙමෙයි c බෙදීම ලැම්ඩා දාමු. අනේ ලැම්ඩානේ. ඊට දාන්නේ මේකෙන් භාගයක් 50යි කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට්. මම ආදේශ කරවන්න තාම h කියන්නේ 6.6යි 3යි 1034යි. c කියන්නේ 3 වරක් 10යි 8යි. ලැම්ඩා මේක ජූල් කරගන්න. මේක 10 3ෙන් වැඩි කරපුවම ඉලෙක්ට්‍රෝන වෝල්ට් එනවා. ඒක 1.6යි 10යි 19න් වැඩි කරලා ජූල් කරන්න කරලා ලැම්ඩා අරන් දෙන්න. ලැම්ඩා ගත්තොත් කීයද දෙන්නේ? 2.48යි 2.48යි 10^9 මීටර කියලා එනවා. 2.48යි 10^9 මීටර. 10^11 මීටර. 10^9ක් නේ 10^11ක් කියලා වටේ. මොකද ආලෝකය නම් 9 වෙනි x කිරණනේ නිසා ඊට වඩා ගොඩක් තරංග ආයාමයේ අඩුයි. ඒ කියන්නේ සංඛ්‍යාතය වැඩි කෙනෙක්. හරි. ඔන්න ඒ කොටස ඉවරයි. ඊට පස්සේ මේ ගාන එතනින් එහාට තව ටිකක් යන්න ඕන නිසා x කිරණ කතාව චුට්ටක් ඈඩ් කරලා එතනින් එහාට ගැමා කිරණ ගැන කියලා තියෙනවා. මොකද ඔය විනිවිදයාමෝගේ ගත්තොත් x කිරණ එච්චර විනිවිදයක් නැහැ නේ. මෙතන මේ ඊයම් කුට්ටියක් කරා වගේ විනිවිදයාම තමයි කතා කරලා තියෙන්නේ. එතකොට x කිරණයක් ගත්තොත් ඊයම් කුට්ටියක් වගේ තුල විනිවිදයන්න බෑ. අමාරුයි. ඉතින් ඒ නිසා මෙතන මේ කතාව x කිරණ පොඩ්ඩක් අතහැරලා ඒ වෙනුවට ගැමා කිරණ ගැන කියලා තියෙනවා. ඒ ගැටලුවක් කරගන්න එපා. හරි. යම් ද්‍රව්‍යයක් කරා ගැමා කිරණ ඇවිල්ලා වැදුනහම හිතන්න මෙහෙම ඇවිල්ලා පෘෂ්ඨයකට ගැමා කිරණ වැදුනොත් අයිනෝඩ් තීව්‍රතාවක වැදුනොත් ටික උරාගෙන ඉස්සරහට එන ටිකක් අඩු වෙලාවලු. ඝනකම t වැඩි නම් ඝනකම ගොඩක් වැඩි නම් අයිනෝඩ් වලට ගොඩක් අය අඩු වෙනවනේ. එතකොට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධයක්. ලඝු අයිනෝඩ් බෙදීම i ලඝු අයිනෝඩ් බෙදීම i සමානයි 0.4යි 3යි 4යි මෙව් t කියලා දීලා තියෙනවා. මෙව් කියන්නේ මේ ගැමා කිරණ සහ මේ ඊයම් කියන ද්‍රව්‍ය අණුව හැදෙන නියතයක්. දැන් ඊයම් තුලින් උනා ගැමා කිරණ තු x කිරණ කියොත් වෙන විදියක් නේ. හරි. එතකොට ඒ කිරණ වර්ගය මතයි අනිත් එක මේ ලෝහ වර්ගයේ ඊයම්ද යකඩද මොකද්ද කියන එක මතයි තමයි මියු තීරණය වෙනවා කියන්නේ. ඝනකම කියන්නේ t. ඒ ඝනකම ආදේශ කරලා අපිට පුළුවන් මේ දෙන්න අතර සම්බන්ධයක් ගන්න. එන ගානේ මුලින්ම අහන්නේ මේ වගේ දීලා මේ තීරතාව මෙහෙ හිතන්නකො 100ක් ආව කියලා තීරතාව භාගයක් වුණා කියන්නේ මෙහෙට කියලාද 50 වෙන්න. අන්න එහෙම i නෝට් ආපු තීරතාවෙන් භාගයක් කරගෙන භාගයක් ඉස්සරහට යන්න නම් කොච්චර ඝනකමක් ඕනද කියලා අහන්නේ. i නෝට් 200 දාන්න ඕන නම් i ට 100 දාන්න ඕන. හරි. මෙයාට 100 දාන්න ඕන මෙයාට 50 දාන්න ඕන. භාගයක් කළා. එහෙනම් පොදුවේ ලඝු i නෝට් බෙදීම
i බෙදීම 2 0.434යි මෙව t මෙව කීයද 5යි 51.8යි කියලා දීලා තියෙනවා. එතකොට i0 කැපුණාම ලඝු 2 සමානයි 0.434යි 51.8යි t. ඔතන t සුරු කරපුවාම ඝනකමෙයි 1.339යි 10 මීටර කියලා. හරි. මේ පැත්තෙන් ආපු එකෙන් භාගයක් නේ මේ පැත්තට යන්නේ. i0 කින් භාගයක් i වෙන්නම් කොච්චර ඝනකමක් ඕනද කියලා අහන්න. ඒ කියන්නේ ආසන්න වශයෙන් 10 කියන්නේ සෙන්ටිමීටර කරමුකෝ. 1.339ක් සෙන්ටිමීටර. වගේ ඝනකමක් තුලින් යමා කිරණ යවුවා නම් මොකද වෙන්නේ? තීව්‍රතාව භාගයක් වෙනවා. අය ඔය වගේ කියවොත් අයිත් භාගයක් වෙනවා. භාගේ වී යනවා. හරියට අර්ධායු කාලය වගේ. අර්ධායු කාලයක් සම්බන්ධ එකක් නෙමෙයි මේක. ඒත් මෙච්චර ඝනකමක් කරා ගියොත් තීව්‍රතාව භාගයක් වෙනවා. හරි. ඊට පස්සේ කියනවා සමානුපාතික සම්බන්ධයක් ගැන. බලන්න විකිරණ සේවකයෙකු සඳහා උපරිම අනුදත් මාත්‍රාව වසරකට මිලි සීවර්ට් 20යි කියලා කියනවා. අලුත් ඒකකයක් සීවර්ට්. සීවර්ට් කියන්නේ ජූල් කිලෝග්‍රෑම් එකට කියන එක. ඒ කියන්නේ ඔය විකිරණ මාත්‍රාව කියන එක මනිනකොට අපි ගන්න වචනයක් තමයි සීවර්ට් කියලා කියන්නේ. දැන් බෙහෙතක් බොද්දුනත් මාත්‍රාවක් තියෙනවා ඊට වඩා වැඩි වෙන්න හොඳ නැහැ නේ මාත්‍රාවට වඩා. එතකොට මෙන්න මේ මාත්‍රාව තමයි සීවර්ට් කියලා මැනෙන්නේ. සීවර්ට් කියන එකේ තේරුම තමයි මොකක්ද? කිලෝ එකකට ජූල් කියන අර්ථය. ඒතර යම් තැනක අපි දැක්කොත් සීවර්ට් කියලා වෙනෝනේ කිලෝ එකකට ජූල් කියලා දාගන්න. ඒතර මොකද්ද මේ කියන්නේ? දැන් ප්‍රශ්න කරන්න එහෙම අවශ්‍ය නැහැ. විකිරණ සේවකයෙකු සඳහා උපරිම අනුදත් මාත්‍රාව වසරකට මිලිසීවර්ට් 20යි. ඒ කියන්නේ මිලිසීවර්ට් 20යි කියන්නේ 20 වරක් 10 සීවර්ට් නේ. ඒ කියන්නේ ඔච්චරයිනේ. ඔය කියන්නේ මේක උත්තරේ ගන්න අවශ්‍ය නැහැ නේ. ඔය කියන්නේ ඔය එක්ස්රේ රූම් එකේ හරි ගැමා හරි මොනවා හරි කිරණ තියෙන විකිරණ කාමරයක වැඩ කරන කෙනෙකුගේ ඒ විකිරණය මතත් මේක තීරණය වෙනවා. කිලෝ එකක් ශරීරයේ එකක ස්කන්ධයක් මගින් විකිරණය උරා ගන්න පුළුවන් උපරිම ශක්තිය මෙච්චරයි. ඊට වඩා උරා ගත්තොත් ඒක අහිත කරයි කියලා කියන්නේ. ඔන්න විකිරණ මාත්‍රාව මනිනකොට අපි ගන්න ඒකකයක් තමයි සීවර්ට්. මතක තියාගන්න විකිරණ මාත්‍රාව මනිනවා නම් සීවර්ට්. ඉතින් පොඩ්ඩක් ලියන්න. ප්‍රතිපැනලි වච්චමන්නේ විකිරණ මාත්‍රාව මැනීමට සීවර්ට් වැනි ඒකක භාවිතා කරයි. විකිරණයේ සෞඛ්‍ය අවදානම විකිරණයේ සෞඛ්‍ය අවදානම මැනීමට ග්‍රේ කැපිටල් G සිම්පල් Y ග්‍රේ ඒකකය භාවිතා කරයි. හරි. මෙතන සෞඛ්‍ය අවදානම කියන්නේ මාත්‍රාව. එහෙනම් හරි වසරකට මෙන්න මෙච්චරයිලු විකිරණ ශරීරයේ කිලෝ එකකට උරා ගන්න පුළුවන්. ඊට වඩා වැඩි වුණොත් අහිත කරයි. හරි. කියනවා මෙහෙම දෙයක්. හරි. තීව්‍රතාව බලන්න. තීව්‍රතාව 10ක් තියාගත්තොත් මාත්‍රාව වෙනවලු කීයද? වසරකට ලැබෙනවලු 2.5යි 10 6ක් මිලිසීවර්ට්. හරි. තීව්‍රතාව මෙච්චරක් වන තැනක හිටියොත් අපේ ශරීරයට අවුරුද්දට මාත්‍රාව මෙච්චරයි.
හරි. තවත් ඉතිරි ගෝල් මාත්‍රාව මෙච්චරක් වෙන්නේ තීරතාව මෙච්චරක් පුළුවන්. හරි. වසරකට පුළුවන් මාත්‍රාව මෙච්චරයිනේ. එහෙනම් අහන්නේ මිලිසිවර්ට් 20ක මාත්‍රාවක් එන්න කොච්චර තීරතාවක් තියෙන තරක හිටියකද කියලා. හරි. මෙච්චර තැනක හිටියොත් මෙච්චරයි නම් නැත්නම් අච්චරට මෙච්චරයි නම් මෙච්චර කොච්චරද? හරි. වසරකට මාත්‍රාව මෙච්චරක් ලැබෙනවා තීරතාව මෙච්චර